ලංකාවට ඔන්ලයින් ඉකෝනෑන් එකකවන්ටෙන් චන්දන බණ්ඩාර කොමස්ටියුට.lk වෙත පිවිස අදම ලියාපදිංචි වන්න. හැමෝටම අයිබෝවන් පන්ති අපි පටන් ගමු. මිනිස් අවශ්‍යතා කියන මාතෘකාවට අපි සම්බන්ධ වෙද්දී මොකක්ද මිනිස් අවශ්‍යතාවයක් කියන්නේ කියලා අපි කල්පනා කරන්න ඕනේ. එතකොට මිනිස් අවශ්‍යතාවයක් කියන්දී එතනදී අපිට මනසට නැගෙන්න ඕන තියරි එක තමයි ජීවත් වීම සඳහා පුද්ගලයෙක් විසින් සපුරාගත යුතු දෑ තමයි මිනිස් අවශ්‍යතාව ලෙස අපි දකින්නේ. පුද්ගලයෙක් වශයෙන් ජීවත් වෙන්න සම්පූර්ණ කරගන්න ඕන දේවල් ටිකට තමයි අපි කියන්නේ පුතේ මිනිස් අවශ්‍යතා කියලා. දැන් ඔයාලට පේනවද බලන්න ජීවත් වීම සඳහා පුද්ගලයෙකු සපුරාගත යුතු දෑ මිනිස් අවශ්‍යතාව ලෙස සැලකෙනවා. සාමාන්‍ය අපි ජීවත් වීම සඳහා අපිට ආහාර ඕන වෙනවා. එතකොට ආහාර කියන්නේ මිනිස් අවශ්‍යතාවයක් වශයෙන් අපිට දකින්න පුළුවන්. හරි. ඒ වගේම පුද්ගලයෙකු ජීවත් වීම සඳහා ඇඳුම් පැළඳුම් ඕන වෙනවා. එතකොට ඇඳුම් පැළඳුම් මිනිස් අවශ්‍යතාවයක් ලෙස අපිට දකින්න පුළුවන්. එතකොට නිවාස, ආහාර, ඇඳුම් පැළඳුම්, ප්‍රවාහනය මෙන්න මේවා මිනිස් අවශ්‍යතාව ලෙස අපි දකිනවා. එතකොට එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මිනිස් අවශ්‍යතා කියන්නේ පුද්ගලයේ ජීවත් වීම සඳහා සම්පූර්ණ කර ගන්න ඕන දේවල්. එතකොට මිනිස් අවශ්‍යතා කොටස් දෙකකට බෙදෙනවා. එකක් භෞතික අවශ්‍යතා, අනිත් එක මානසික හා සමාජීය අවශ්‍යතා. ඔබ දැනගන්න අවශ්‍යයි භෞතික අවශ්‍යතා කියලා කියන්නේ භාණ්ඩ හා සේවා මගින් සපුරාගත හැකි අවශ්‍යතා. භාණ්ඩ හා සේවා මගින් සපුරාගත හැකි අවශ්‍යතා. එතකොට ඒකට තමයි අපි කියන්නේ භෞතික අවශ්‍යතා කියලා. එතකොට භාණ්ඩයක් හෝ සේවාවක් මගින් සපුරා ගන්න පුළුවන් අවශ්‍යතාවලට අපි කියන්නේ භෞතික අවශ්‍යතා. එතකොට මානසික හා සමාජීය අවශ්‍යතා කියන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් මගින් සපුරා ගන්න බැරි අවශ්‍යතා තමයි මානසික හා සමාජීය අවශ්‍යතා ලෙස අපි දකින්නේ. එතකොට ආර්ථික විද්‍යාවේ අපි කතා කරපු මේ භෞතික අවශ්‍යතා සඳහා නිවාස, ඇඳුම් පැළඳුම්, ප්‍රවාහනය, ආහාර යන ආදී දක්වන්න පුළුවන්. මේ මානසික හා සමාජීය අවශ්‍යතා ගැන කතා කරනකොට ඒකට තමයි ආදරය, කරුණාව, සෙනෙහස, කීර්තිනාමය, අභිමානය වගේ දේවල් අපිට කතා කරන්න තියෙන්නේ. ඒවට අපි කියන්නේ මානසික හා සමාජීය අවශ්‍යතා. එහෙනම් දැන් ඔබ දන්නවා ආදරය, කරුණාව, සෙනෙහස, කීර්තිනාමය, අභිමානය වගේ දේවල් මානසික හා සමාජීය අවශ්‍යතා. ඒ වගේම ඔබ තේරුම් ගන්න මෙන්න මේ මානසික හා සමාජීය අවශ්‍යතා හොඳට මතක තියාගන්න ආර්ථික විද්‍යාවේ සාකච්ඡා නොකරයි. ආර්ථික විද්‍යාවේ සාකච්ඡා නොකරයි. ඒතර ආර්ථික විද්‍යාවේ සාකච්ඡා කරන්නේ භෞතික අවශ්‍යතා පමණයි. මේ මානසික හා සමාජීය අවශ්‍යතා ආර්ථික විද්‍යාවේ සාකච්ඡා කරන්නේ නැහැ. ඊළඟ ආර්ථික විද්‍යාවේ සාකච්ඡා කරන්නේ මොන අවශ්‍යතාවද? සාකච්ඡා නොකරන්නේ මොන අවශ්‍යතාවද කියන එක ඔයා දන්නවා. සාකච්ඡා කරන්නේ මේ නිවාස, ඇඳුම් පැළඳුම්, වාහන, ආහාර වගේ භෞතික අවශ්‍යතා. සාකච්ඡා කරන්නේ නැති අවශ්‍යතා තමයි මේ මානසික හා සමාජීය අවශ්‍යතා. ඒවා තමයි ආදරය, කරුණාව, සෙනෙහස, කීර්තිනාමය, අභිමානය වගේ දේවල්. මේවා සාකච්ඡා කරන්නේ නැහැ. ඒතර ඔන්න ඔයාලට මෙතන යටින්ම පැහැදිලිව කියනවා භාණ්ඩ හා සේවා මගින් සපුරාගත හැකි අවශ්‍යතා පමණක් ආර්ථික විද්‍යාවේ සැලකිල්ලට ගනු ලබයි. ඒතර ආර්ථික විද්‍යාවේ අපි සැලකිල්ලට ගන්නේ පුද්ගලයෙකුට භාණ්ඩයක් හෝ සේවාවක් මගින් සම්පූර්ණ කරන්න පුළුවන් අවශ්‍යතා පමණයි. ඒතර දැන් ආදරය කියන එක භාණ්ඩයක් හෝ සේවාවක් මගින් සම්පූර්ණ කරන්න බෑ. දෙමෝපියන්ගේ ආදරය, සෙනෙහස, කරුණාව වගේ දේවල් භාණ්ඩයක් හෝ සේවාවක් මගින් සම්පූර්ණ කරන්න බෑ. ඒ නිසා ආර්ථික විද්‍යාවේ කතා කරන්නේ ආර්ථික විද්‍යාවේ කතා කරන්නේ භාණ්ඩ හා සේවා මගින් සපුරාගත හැකි අවශ්‍යතා පමණයි. හරි? එහෙනම් ඒක ගැන හොඳ අවබෝධයකින් ඉන්න. ඊළඟ එක තමයි අවශ්‍යතා සම්බන්ධයෙන් අපි කතා කරනකොට අවශ්‍යතා කියන එක දැන් ආර්ථික විද්‍යාව කියන මේ විෂය තුලදී විතරක් නෙවෙයි වෙනත් විෂය ධාරාවන් වලදී මේ
මාතෘකාව ඔබට සම්බන්ධ වෙනවා. හරි? දේශපාලන විද්‍යාවේදී දේශපාලන අවශ්‍යතාවය කියන එක කතා කරනවා. ඒතර මනෝ විද්‍යාව, මානව විද්‍යාව මේ වගේත් අවශ්‍යතා කියන සංකල්පය අපිට හඳුනා ගන්න පුළුවන් වෙන අවස්ථා තියෙනවා. හරි. දැන් මනෝ විද්‍යාව ගත්ත ගමන් එතකදී මේ මානසික අවශ්‍යතා කියන එක එහෙම නැත්නම් පුද්ගලයන්ගේ අවශ්‍යතා කියන සංකල්පය කතා කරනවා. දේශපාලන විද්‍යාවේ දේශපාලන අවශ්‍යතාවය කියන එක කතා කරනවා. එතකොට මේ ආර්ථික විද්‍යාවට පමණක් මේ අවශ්‍යතා සංකල්පයේ සීමා වෙන්නේ තවත් විෂයන් ගණනාවක් කතා කරන නිසා අපි මේ සංකල්පය හඳුනා ගන්නවා විෂයාන්තර සංකල්පයක් කියලා. ඒ විෂයාන්තර සංකල්පයක් කියන එකේ තේරුම වෙනත් විෂයන් ගණනාවකදී වුවද අපිට මේක හම්බ වෙනවා කියන එක තමයි විෂයාන්තර සංකල්පය තුල අපිට පැහැදිලි කරන්නේ. එහෙනම් අවශ්‍යතා කියන මාතෘකාව යටතේ ඔබ කරුණු ගණනාවක් ඉගෙන ගත්තා. ඒක එකක් තමයි මිනිස් අවශ්‍යතාවයක් කියන්නේ මොකක්ද? ඔව් මිනිස් අවශ්‍යතාවයක් කියන්නේ ජීවත් වීම සඳහා සපුරා ගත යුතු දෑ මිනිස් අවශ්‍යතා ලෙස දකිනවා. ඒවා කොටස් දෙකකට බෙදුවා. භෞතික අවශ්‍යතා සහ මානසික හා සමාජීය අවශ්‍යතා. භෞතික අවශ්‍යතා කියලා කිව්වම ඒකට ආහාර, ඇඳුම්, පැළඳුම්, නිවාස වගේ භාණ්ඩ හා සේවා මගින් සපුරාගත හැකි අවශ්‍යතා සම්බන්ධ වෙනවා. මානසික හා සමාජීය අවශ්‍යතා ගත්තම ඒකට සම්බන්ධ වෙනවා ආදරය, කරුණාව, සෙනෙහස, දයාව වගේ අවශ්‍යතා ටික ඒකට සම්බන්ධ වෙනවා. හොඳයි එහෙනම් ඔබ ඒ කතාව අංග සම්පූර්ණව අවසන් කරගෙන තියෙනවා. හරි මම ඒක පොඩි විදිහට මෙන්න මෙහෙම පැහැදිලි කරන්නම්. අපි මෙහෙම බලමු. මේ පුද්ගලයෙක් ඉන්නවා. හරි. පුද්ගලයෙක් ජීවත් වෙන්න ජීවත් වීම සඳහා මොනවාද සපුරා ගන්න ඕනේ? දැන් ඔයා කල්පනා කරන ඔයා රට තුල ජීවත් වෙන්න මොනවාද සම්පූර්ණ කර ගන්න ඕනේ? මේ රට තුල ජීවත් වෙන්න ඔයා සම්පූර්ණ කර ගන්න ඕන දේවල්. ජීවත් වීම සඳහා සම්පූර්ණ කරගත යුතු එකක් තමයි ආහාර. අපිට ආහාර පාන නැත්තම් ජීවත් වෙන්න හැකියාවක් නැහැ. එහෙනම් ජීවත් වීම සඳහා සපුරාගත යුතු දෙයක් තමයි ආහාර කියලා කියන්නේ. හරි. එතකොට ඒක අවශ්‍යතාවයක් වෙනවා. එතකොට ඒක අවශ්‍යතාවයක්. ඇයි ඒ ජීවත් වීම සඳහා සපුරාගත යුතු දෙයක් නේ. එතකොට ඒක තමයි අවශ්‍යතාවයක්. එතකොට අවශ්‍යතාවය කියන්නේ මොකක්ද එහෙනම්? ජීවත් වීම සඳහා සපුරාගත යුතු දේ. සපුරාගත යුතු දේ. හරි. මේකට තමයි අපි අවශ්‍යතාව කියන්නේ. එතකොට ආහාර අවශ්‍යතාවය. දැන් ඉස්සර වගේ නෙවෙයිනේ. අද ජීවත් වෙන්න ඇඳුම් පැළඳුම් ඕනේ නැද්ද? දැන් ඇඳුම් පැළඳුම් නැතුව ජීවත් වෙන්න පුළුවන්ද? බෑනේ. ඒක හොඳම නිදසුන තමයි ඇඳුම් පැළඳුම් නැතුව. තේන ඔයාලට කොහේ හරි යන්න උනොත් එහෙම සමාජයෙන් එල්ලෙන විරෝධය දැක්කම ඔයාලට තේරෙනවා මේ රටේ ජීවත් වෙන්න නම් ඇඳුම් පැළඳුම් ඕනේ කියලා. එහෙනම් ඒක අවශ්‍යතාවයක්. හරි. හරි ජීවත් වීම සඳහා නිවාස ඕනද? ඕ. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් නිවාස නැති මිනිස්සු හිටියත් ඒ මිනිස්සුත් කොහේ හරි තැනක නිදාගන්න තැනක් තියෙන්න එපේ. එතකොට එහෙම නැත්නම් තමන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න තැනක් තියෙනවා. ඒතකොට නිවාසයක් කියන එක අවශ්‍යතාවයක්. හරි අවශ්‍යතාවය. ඇයි ඒක ජීවත් වෙන්න ඕන දෙයක්. ඊට අමතරව මේ ආදරය කියන සංකල්පේ ජීවත් වෙන්න ඕනද? අනිවාර්යෙන් ඕනේ. ආධාරය තමයි දෙන්න. ආදරය කියන සංකල්පයෙන් හඳුනාගන්නේ. දැන් මේ ආදරය කිව්ව ගමන් දෙමෝපියන්ගේ තියෙන දරුවන්ට ලැබෙන ආදරය, ගුරුවරු විසින් දරුවන්ට ලබා දෙන ආදරය, කරුණාව, දෙමෝපියන්ගේ ලැබෙන දේවල්, ඒවා තමයි මේ මම කතා කරන්නේ. මේක අපිට අනිවාර්යෙන් ජීවත් වෙන්න ඕනේ. ඊළඟට කීර්තිනාමය, සෙනෙහස නේද? සෙනෙහස, කරුණාව, හරි ආරක්ෂාව මේවා ජීවත් වෙන්න ඕනේ. හරි. එතකොට ජීවත් වෙන්න ඒවත් ඕනේ. ඒවත් එතකොට අවශ්‍යතාව ලෙස දකින්න. හැබැයි ගැටලුව තියෙන්නේ ආහාර භාණ්ඩ මගින් සම්පූර්ණ කරගන්න පුළුවන්. ඇඳුම් පැළඳුම් භාණ්ඩයක් කරන් සම්පූර්ණ කරගන්න පුළුවන්. නිවාසයේ භාණ්ඩ මගින් සම්පූර්ණ කරගන්න පුළුවන්. හැබැයි ආදරය, සෙනෙහස, කරුණාව වගේ දේවල් භාණ්ඩ මගින් සම්පූර්ණ කරගන්න බෑ. අන්නේ නිසා ආර්ථික විද්‍යාවේ මේ මං කපපු ටික අධ්‍යයනය කරන්නේ. මේ කපපු ටිකට තනි අවශ්‍යතාවයක් තමයි මානසික හා සමාජීය අවශ්‍යතා.
මේවා කතා කරන්නේ ආර්ථික විද්‍යාවේ. ආර්ථික විද්‍යාව කතා කරන්නේ භෞතික අවශ්‍යතා පමණයි. එතකොට භෞතික අවශ්‍යතා කියන්නේ මෙන්න මේවා. භාණ්ඩ හා සේවා මගින් සම්පූර්ණ කරගන්න පුළුවන් ඒවා විතරයි. ඒවා විතරයි කතා කරන්නේ. ඊළඟ දේ තමයි මේ අවශ්‍යතා ගත්තම දැන් ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස මේවා තියෙනවනේ. හරි මේවා භාණ්ඩ හා සේවා මගින් සපුරා ගන්න පුළුවන් ඒවානේ. එතකොට අපි කල්පනා කරන්න ඕනේ ආර්ථික විද්‍යාවේ විතරද අවශ්‍යතා තියෙන්නේ. ආර්ථික විද්‍යාව කියන විෂය විතරද අවශ්‍යතා තියෙන්නේ. ඇයි වෙන විෂයන් වල අවශ්‍යතා සංකල්පය එනවද නැද්ද? ඒක ගැන අපි පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ. දේශපාලන විද්‍යාව කියන දැන් අපි දේශපාලන විද්‍යාව ගමු. දේශපාලන විද්‍යාව තුලත් අවශ්‍යතා තියෙනවා. ඔය දේශපාලන අවශ්‍යතා පිළිබඳ ඕන තරම් කතා කරන්නේ. ඒක නිසා අපිට කියන්න පුළුවන් මේ අවශ්‍යතා කියන සංකල්පය විෂයාන්තර සංකල්පයක් කියලා. විෂයාන්තර සංකල්පය. හරි. අවශ්‍යතා කියන සංකල්පය විෂයාන්තර සංකල්පය. හරි. ඔන්න දැන් මම මේ පැහැදිලි කරපු සමස්තය මේ විදියට සංකල්ප සිතියමකට ගේනවා. ඔන්න සංකල්ප සිතියමකට මම ගේන විදිය. හොඳට බලන්න. අවශ්‍යතා. අවශ්‍යතා කියන්නේ ජීවත් වීම සඳහා සපුරාගත යුතු දේ. සපුරාගත යුතු දේ. හරි? ඒ තමයි අවශ්‍යතා කියන්නේ ජීවත් වීම සඳහා සපුරාගත යුතු දේ. හරි. එතකොට මේ අවශ්‍යතා ගත්තම අවශ්‍යතා කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි භෞතික අවශ්‍යතා, අනිත් එක තමයි මානසික හා සමාජීය අවශ්‍යතා. ඔන්න බලන්න මේ අවශ්‍යතා සංකල්පය බෙදෙනවා. එතකොට අපි ඉන්නේ කොහෙද? මේන් ටියුට් එකේ මේ ප්‍රධාන නිබන්ධනේ පිටු අංක කීයේද ඉන්නේ? ප්‍රධාන නිබන්ධනේ අපි ඉන්නේ පිටු අංක 22 ඉන්නේ. පිටු අංක 22 කියන තැන ඉන්නේ ඈ. ප්‍රධාන නිබන්ධනේ පිටු අංක 22 ඉන්නේ. භෞතික අවශ්‍යතා, මානසික හා සමාජීය අවශ්‍යතා. මානසික හා සමාජීය අවශ්‍යතා. මේ භෞතික අවශ්‍යතා ගත්තම මේකට ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස වගේ ඒවා ගන්න පුළුවන්. හරි. මානසික සමාජ අවශ්‍යතා ගත්තම ආදරය, කරුණාව, සෙනෙහස හරි මේ වගේ ගන්න පුළුවන්. එතකොට ආර්ථික විද්‍යාවෙන් අධ්‍යයනය කරන්නේ භෞතික අවශ්‍යතා පමණයි. ඒක නිසා මම මේකට හරි දානවා මානසික හා සමාජීය අවශ්‍යතා කතා කරන්නේ. ඒක නිසා ඒකට කතිර දානවා. එතකොට අවශ්‍යතා කියන සංකල්පය ගත්තම ඒ අවශ්‍යතා සංකල්පය විෂයාන්තර සංකල්පයක්. අවශ්‍යතා සංකල්පය විෂයාන්තර සංකල්පයක්. ඒ කියන්නේ විෂයන් ගණනාවක අධ්‍යයනය කරන සංකල්පයක්. ඒ නිසා අපි මේක කියනවා දැන් දේශපාලන විද්‍යාවෙත් තියෙනනේ. ඒ නිසා මේක විෂයාන්තර සංකල්පයක් ලෙස දකින්න. දැන් අපි ගත්තම අවශ්‍යතා ආහාර ඒක සපුරා ගන්න පුළුවන් ස්වරූප තමයි උවමනා ලෙස ඉන්නේ. එතකොට බත් පාන් රොටි ඉන්දියාප්ප වගේ ගන්න පුළුවන්. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ස්වරූප වලට තමයි අපි කියන්නේ මිනිස් උවමනා කියලා. උදාහරණයක් ගමු. ප්‍රවාහණය. ප්‍රවාහණය කියලා කියන්නේ දැන් ඔයා එක තැනක ඉඳලා තව තැනකට ගමන් කරන්න භාවිතා කරන මාධ්‍යයක් නේ. දැන් සමහර කට්ටිය ප්‍රවාහණය සඳහා බස් රථ වලට කැමතියි. සමහර කට්ටිය ප්‍රවාහණය සඳහා Tamanගේ යතුරු පැදියකට, ත්‍රිරෝද රථයකට, මෝටර රථයකට කැමතියි. එක එක්කෙනාගේ කැමැත්තන් වෙනස්. එතකොට මේ කැමැති දේවල් වලට තමයි අපි වුමනා කියලා කියන්නේ. ඇඳුම් පැළඳුම් ගන්න. එක්කෙනෙක් අඳින්න විදිහට නෙවෙයි තව කෙනෙක් අඳින්න කැමතියි. එතකොට මේ කැමැති ස්වරූප වලට තමයි වුමනා කියලා කියන්නේ. ඒතර අවශ්‍යතාවයක් සපුරා ගන්න ඒ කැමැති වන විවිධ ස්වරූප වලට තමයි මිනිස්සු වුමනාක් ලෙස කියලා දකින්නේ. හරි එහෙනම් ඔයාලට හැමෝටම පැහැදිලි වෙනවා ඇති මිනිස් වුමනා කියන්නේ මොකක්ද කියන එක. මිනිස් වුමනා ගත්තම පුතේ හොඳට මතක තියාගන්න භාණ්ඩ හා සේවා මගින්
සම්පූර්ණ කරන්න පුළුවන් උවමනා විතරයි අපි කතා කරන්නේ. අර අවශ්‍යතාව වගේම තමයි. අවශ්‍යතා කතා කරා වගේම උවමනාවලත් පුතේ භාණ්ඩ හා සේවා මගින් සපුරා ගන්න පුළුවන් උවමනා පමණක් අපි සාකච්ඡා කරනවා. ඊළඟට ඒ අනුව සාකච්ඡා කරන්නේ නැති උවමනා ටිකක් තියෙනවා. ආදරය, දයාව, කරුණාව, සමාජ පිළිගැනීම, අභිමානය, ගෞරවය වගේ මෙන්න මේවා. මෙන්න මේ දේවල් අපි ආර්ථික විද්‍යාවේ විෂය පතේට අයත් නොවේලු. අපි ආර්ථික විද්‍යාවේ කතා කරන්නේ නැහැ. ඇයි මේ උවමනා අපි කතා කරන්නේ නැත්තේ? අභිමානයේ සපුරාගත හැකි විවිධ ස්වරූප කතා කරන්නේ නැත්තේ? ගෞරවය ලබාගත හැකි විවිධ ස්වරූප කතා කරන්නේ නැත්තේ? ආදරය ලබාගත හැකි විවිධ ස්වරූප කතා කරන්නේ නැත්තේ? දයාව, කරුණාව මේවා ලබාගත හැකි විවිධ ස්වරූප අපි ඇයි ආර්ථික විද්‍යාවේ කතා කරන්නේ නැත්තේ? කතා කරන්නේ නැත්තේ ඒවා භාණ්ඩ හා සේවා මගින් සපුරා ගන්න බෑ. අන්න ඒ නිසායි අපි කතා කරන්නේ නැත්තේ. හරි, පැහැදිලි ඇතිද? එහෙනම් දැන් අපි උවමනා කියන කතාවට ආවා. අපි ඒක තවදුරටත් පැහැදිලි කරගමු. මේ ටියුට් එකේ පැහැදිලි කරගත්ත කරුණ මෙන්න මේ විදිහට. හරි. දැන් මේ මිනිස් අවශ්‍යතාවනේ මේ ඉගෙන ගත්තේ. ඊළඟට උවමනා කියන එකත් අපි ඉගෙන ගත්තා. මිනිස් උවමනා. එතකොට මේ මිනිස් උවමනා කිව්ව ගමන් මේ උවමනා කියන එකේ තේරුම තමයි කැමැත්ත. කැමැත්ත එහෙම නැත්නම් ආසාව. ආසාව. එතකොට ආහාර කියන්නේ අවශ්‍යතාවයක් නම් ආහාර කියන්නේ අවශ්‍යතාවයක්. එතකොට මේකේ උවමනා වෙන්නේ මොනවාද? උවමනා වෙන්නේ මේ ආහාර අවශ්‍යතාවයේ සපුරා ගන්න කැමැති ආසාවන්. මේ මොන ආසාවක්ද තියෙන්නේ ආහාර කියන අවශ්‍යතාවයේ සපුරා ගන්න. සමහර කට්ටිය කැමති ගෙදර හදන බත් එක්කකට. හරි. ඒතර ගෙදර අම්මා බත් වෙනකොට ඒක කන්න හරි ආසයි. ඒතකොට එයාගේ කැමැත්ත ආහාර අවශ්‍යතාවය ඉටු කරගන්නේ බත් කියන ක්‍රමවේදය. සමහර කට්ටිය බත් කන්න කැමති නෑ, පාන් කන්න කැමති. ඒතර ඔන්න බලන්න අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන් තව ක්‍රමයක්. දැන් තව කට්ටිය කැමති ඉන්දියාප්ප කන්න. තව කට්ටිය කැමති ආප්ප. මේ වගේ එක එක ස්වරූපෙන් Tamanගේ ආහාර අවශ්‍යතාවය සපුරා ගන්න කැමති. හරි. එතකොට දැන් මම ඔබෙන් පොඩි ප්‍රශ්නයක් අහනවා. දැන් මේ අවශ්‍යතා කතා කරන්නේ භෞතික අවශ්‍යතානේ. අවශ්‍යතාවය කතා කරන්නේ භෞතික අවශ්‍යතා. උවමනා කතා කරන්නේත් භෞතික උවමනා පමණයි. උවමනා ලෙස කතා කරන්නේත් භෞතික උවමනා පමණයි. හරි. අවශ්‍යතා කතා කරන්නේත් භෞතික අවශ්‍යතා පමණයි නම් උවමනා කියලා අපි කතා කරන්නේත් භෞතික උවමනා පමණයි. හරි. අන්න ඒක හොඳට මතක තියාගන්න. එතකොට දැන් අපි ගත්තොත් දැන් අවශ්‍යතා යටතේ අපි කතා කරන්නේ නැති දේවල් තියෙනවනේ. අවශ්‍යතා යටතේ අපි කතා කරන්නේ නැහැ ආදරය. කතා කරන්නේ නැහෙනි. උවමනා යටතේත් ආදරය සපුරාගත හැකි විවිධ ක්‍රම කතා කරන්නේ. එතකොට ඒක මම කතා කරන්නේ නැහැ. ඒ කතා කරන්නේ නැත්තේ ඒක ආර්ථික විද්‍යාව විෂය පතේට අදාළ නැහැ. හරි. අපි ගත්තොත් එම සෙනෙහස. සෙනෙහස ගත්තම අවශ්‍යතාවයක් වශයෙන් කතා කරනවා. හැබැයි ඒ සෙනෙහස සපුරාගත හැකි විවිධ ස්වරූප කතා කරන්නේ. එතකොට මතක තියාගන්න අවශ්‍යතාවය කතා කරන්නේ නැත්නම් ඒකට අදාළව තියෙන විවිධ ස්වරූප කතා කරන්නේත් නැහැ. හේතුව භාණ්ඩ හා සේවා මගින් සපුරාගත නොහැකි නිසා. දැන් අපි යමු නැවත පාඩමට. හරි. දැන් ඔන්න මිනිස් උවමනා කියන කැලල තමයි ඉගෙන ගත්තේ. ඊළඟට අපි කතා කරනවා මිනිස් උවමනාවල දක්නට ලැබෙන ලක්ෂණ. හරි, මේ ටික පාඩම් කර ගන්න ඕනේ. එකක් තමයි මිනිස් උවමනා අසීමිතයි. මොකද මේ මිනිස් උවමනා අසීමිතයි කියන්නේ? ඔන්න ලියා ගන්න එතන පොඩ්ඩක්. මෙපමණයි ලෙස.
ගණනය කළ නොහැක. අන්න එකයි අසීමිතයි කියන එකේ තේරුම. නිශ්චිතව ගණනය කරන්න බෑ. මෙපමණයි ලෙස ගණනය කළ නොහැක. ඒ නිසා මේ මිනිස්සු මනාවල දක්න ලැබෙන ලක්ෂණයක් තමයි මෙපමණයි කියලා ගණනය කරන්න බෑ. විවිධයි කියන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. විවිධයි කියන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. දැන් ඔයාලා හිතන්න එක්කෙනෙක් කැමති දෙයට වඩා තව කෙනෙක් කැමති එක වෙනස්. එක්කෙනෙක් කැමති දෙයට වඩා තව කෙනෙක් කැමති එක වෙනස්. දැන් ආහාර කියන අවශ්‍යතාවයට මම කැමති බත් උනාට තව කෙනෙක් එකට පාන් වලට කැමති වෙන්න පුළුවන්. ඊළඟට අවශ්‍යතා කාලයක් සමග වෙනස් වෙනවා. දැන් අපි දන්නවා උවමනා කාලයක් සමග වෙනස් වෙනවා. දැන් අපි දන්නවා අතීතයේ මුතුන් මිත්තෝ අපි ගත්තොත් අපේ අතීත පරම්පරාවේ හිටිය කට්ටිය ආහාරවලට ගත්ත දේවල් නෙමෙයි අද අප සමාජයේ ඉන්න අනිකුත් පාර්ශ්වයන් ගන්නෙ. අතීතයේ හිටිය පාර්ශ්වයන් උදේට කොළ කැඳ එකක් බොනවා. තෙන්න ඒ වගේම රතු හාලේ හොඳ බත් වේලක් කාලා තමයි වැඩට යන්නේ. දැන් අපේ අද සමාජයේ ඉන්න කට්ටිය උදේට නූඩ්ලස් එකක් හරි වෙන පොඩි මේ ආහාරය සුළු ආහාරයක් අපි ඒකට කියනවා අර සෞඛ්‍යයට අහිතකර ආහාර දන්නවන ඔයාලා ෆාස්ට් ෆුඩ් එහෙම නැත්නම් අපි කිව්වොත් එහෙම ඔය ඔයාලා කතා කරන ඔය බනීස් ඊළඟට පානුත් ඒ ගණනට ගන්න පුළුවන්. ඒ වගේ ආහාර පරිභෝජනයේට අද සමාජය යොමු වෙලා. ඒතර කාලයත් සමග ඒක වෙනස් වෙලා. ඒ වගේ හොඳම නිදසුනක් තමයි දැන් තව ඉස්සර ප්‍රවාහන මාධ්‍ය වශයෙන් තිබ්බේ කරත්ත. අතීතයේ තිබ්බේ කරත්තනේ. අද වෙනකොට ඒකව ගුවන් යානා දක්වා වෙනස් වෙලා. ඒතර ඉස්සර මිනිස්සු කරත්ත යන්න කැමති වුණාට අද මිනිස්සු කරත්ත යන්න කැමති නැහැ. ගොන් කරත්තේ කියන්න කවුද කැමති? දැන් ඔයා හිතන්නකෝ ඔයා ටවුමට යනවා ගොන් කරත්ත එක. කවුද කැමති? එහෙම කැමති නෑනේ. අද ඔයා කැමති ඒක කොහොම හරි ගුවන් යානාවක යන්න තියෙනවා නම් ඒකට තමයි ඔයා වැඩියෙන්ම කැමති. නැත්තම් මෝටර රථයක. ඒකෙන් යන්න පුළුවන් හොඳම එකකින් යන්න තමයි ඔයා කැමති. ඉතින් ඒක මත තේරෙන දෙයක් තමයි මිනිසුන්ගේ ආසාවන් කැමැත්තන් කාලයක් යද්දි වෙනස් වෙනවා. දැන් බලන්න අද තරුණ පිරිස කැමති දේවල් නෙවෙයිනේ නුදුරු අනාගතයේ තරුණ පිරිස කැමතිනේ. මීට කලින් හිටිය තරුණ පිරිස කැමති ඊට වඩා වෙනස් දෙයක්. අපි බලන්න ළමෙකු අහන සින්දු පවා බලන්න. දැන් තාත්තා අම්මලා අහන සින්දු වලට වඩා වෙනස් කල්චර් එකක සින්දු ටිකක් තමයි ළමයි අහන්න කැමති. ඇයි ඔහුගේ ආසාව අර කට්ටියගේ ආසාවට වඩා වෙනස් වෙලා. හරි. දැන් අපි ගත්තොත් අද සින්දු ගත්තොත් එහෙම කෙලින්ම පොලිසියේ පැමිණිලි පොතක් එහෙම කියවන සංගීතය දාලා. මම මේ සින්දු විවේචනය කරනවා නෙවෙයි. ඒ හොඳයි එහෙම ප්‍රශ්න හරි ලස්සන සින්දු තියෙනවා මමත් අහනවා. මම ගොඩක් අහන්නේ ඉතින් අලුත් සින්දු තමයි. නමුත් මම කියන්නේ ඒ වගේ ඇත්තටම අපිට මේ වෙලාවේ රසවින්දනයක් තිබ්බට ගන්න දෙයක් නැහැ ඒක ඇතුලේ. නමුත් අතීතයේ තියෙන දෙයක ලොකු දෙයක් ගන්න තියෙනවා. හරි. ඉතින් ඔය ඔකේ වෙනස මම නම් දෙකම හොඳට තේරුම්ගෙන තියෙන්නේ. හරි. මම මෙතනදී පෙන්වන්න හදන්නේ මේ මිනිස් උවමනා කියන සිද්ධිය කාලයක් යනකොට මිනිසුන්ගෙන් වෙනස් වෙනවා. දැන් මීට තව අවුරුදු 10ක් 20ක් ඉදිරියට ගත්තම මේක තවදුරටත් වෙනස් වෙන්න පුළුවන්. ඉස්සර මිනිස්සු ඇඳුම් පැළඳුම් ඇඳ ක්‍රමයට නෙවෙයි දැන් මිනිස්සු ඇඳුම් පැළඳුම් අඳින්නේ. ඉස්සර මිනිස්සු සරමක් ඇඳගෙන ආපු මිනිස්සු දැන් කලිසමක් ඇඳගෙන යන්නේ. සරමක් ඇඳලා මහපාරේ යන තරමක් මිනිස්සු ටික ලැජ්ජා වෙනවා. ඒක සාමාන්‍ය ක්‍රමයේදී. ඒක එදා තිබ්බ එකට වඩා අද මිනිස්සුන්ගේ ආසාව වෙනස් වෙලා. ඒතර මේ ඔක්කොම කාලයක් සමග වෙනස් වීමක් තමයි තියෙන්නේ. ඒතර අපි කියනවා මිනිස්සු වමන කාලයක් සමග වෙනස් වෙනවා. හරි. එහෙනම් දැන් ඔන්න අපි දන්නවා ඒක. ඊළඟට මිනිසා තුල නිර්මාණය කළ හැක. ඔය මිනිස් වමනා කියන එක මිනිසා තුල නිර්මාණය කරන්න පුළුවන් හොඳම දේ තමයි ඔය පෙචාරණය. දැන් බලන්න පෙචාරණය හදා කොච්චර දේවල් මිනිසා තුල නිර්මාණය වෙනවද කියලා. ඉස්සර දැන් අපි ඔය දන්තාලේ පෙන්න පෙර අතීතයේ පාර්ශවයන් ඔය අඟුරු කුඩු කරලා තෙන්න ඒකෙන් තමයි දත් මැන්දේ. ඊපසු ඒවා හොඳ නෑ කියලා ඔන්න පෙචාරණය හරහා දන්තාලේප මිනිස්සු අතර ප්‍රචලිත වුණා. ඒතර මිනිස්සු හරි ලේසි පහසුව තකා ඒ අඟුරු කියන එක භාවිතා කරන්නේ නැතුව ඒ දන්තාලේප භාවිතයට ආවා. නමුත් අද අලුතෙන් ආයෙ මොකද කරලා තින්නේ? ආයෙත් ඒ අඟුරු ටිකම කුඩු කරලා දන්තාලේපයක් වශයෙන් අපිට එවනවා. ඉතින් ඒකටත් අපි කැමතිලා ගන්නවා. ඒ කියන්නේ අපේ තුල මේ වමනා කියනවා නිතරම නිර්මාණය කරන්න උත්සාහ කරනවා. ඒක කරන්නේ පෙචාරණය හරහා. මිනිස්සුන්ගේ ආසාව කැමැත්ත කියන එක වෙනස් කරන්නේ මේ පෙචාරණය හරහා. දැන් බලන්න ඉස්සර
අපි පාවිච්චි කරන්න අපි හිතනකො යම් කිසි සබන් කැටයක් පාවිච්චි කර හිටියා කියලා. ප්‍රචාරණය කර හරහා තමන්ගේ ආස කරන සබන් කැටේ වෙනස් කරලා වෙන සබන් කැටයකට යොමු කරනවා. ඒවා නිතරම මිනිස්සුන්ට මේ ප්‍රචාරණය හරහා ඔවුන්ගේ කැමැත්ත ආසාව වෙනස් කරනවා. ඒ කැමැත්ත හා ආසාව කියන එකට තමයි උවමනාව කියන්නේ. ඒ උවමනාව කියන එක නිතරම මිනිස්සු තුළ අලුතෙන් නිර්මාණය කරන්න පුළුවන්. හරි? ඒක විශේෂයෙන්ම කරන එක මාධ්‍යයක් තමයි ප්‍රචාරණය. දැන් ඔය යන හොඳ අපි ගත්තොත් එimhe ප්‍රචාරණ ක්‍රම තියෙනවානේ. සබන් ගන්න වෙන්න පුළුවන්, පුවත්පතක් ගන්න වෙන්න පුළුවන්, වෙන භාණ්ඩයක් වෙන්න පුළුවන්. ඒකේ තුල මිනිස්සු තුල ලොකු නිර්මාණයක් හදනවා. අපි නිකම්ම කොකාකෝලා කියන ශරීරයට අහිත කරයිනේ. නමුත් අද ලෝකේ අලාභ ලබන්නේ නැති කම්පැනි එකක් නේ. මිනිස්සු ඕන තරම් බොනවනේ. නමුත් ඒක ප්‍රචාරණය හරහා මිනිස්සුන්ට කොකාකෝලා හොඳයි කියලා නිර්මාණයක් හදලා තියෙනවා. අන්න ඒතර මේ මිනිස් උවමනා හේවත් මේ ආසාවන් හැම වෙලෙම නිර්මාණයක්. දැන් බලන්න අපි තව ගත්තොත් එහෙම තව සමහර බීම වර්ග, පැණි බීම වර්ග ශරීරයට සම්පූර්ණ අහිත කරයි. නමුත් අපි ඒවා පාවිච්චි කරනවා. ඇයි? අපේ තුල ආසාවක් කැමැත්තක් මේ ප්‍රචාරණය හරහා ඇති කරලා තියෙනවා. එහෙනම් තේරුම් ගන්න මේ මිනිස් උවමනා කියන ඒවා පැහැදිලිවම නිර්මාණය කරන්න පුළුවන් දෙයක්. හැබැයි අවශ්‍යතාවයම නෙවෙයි. ඒවා උප්පත්තියෙම ඇති වෙන්නේ. ආහාර කියන එක බඩගින්න කියන ඒක දැනෙනකොට තමයි ආහාර අවශ්‍යතාවය ඇති වෙන්නේ. ඇඳුම් පැළඳුම් කියන එක ටිකක් වයසට ගිහිල්ලා ටිකක් වයසින් එනකොට සමාජයේ අනිත් පුද්ගලයෝ හැසිරෙන ක්‍රමයේ දැකලා Tamanට ඇඳුම් පැළඳුම් කියන එක ඌමනාවක් කියන අවශ්‍යතාවයක් ඇති වෙනවා. නිවාසයක අවශ්‍යතාවයක් ඇති වෙනවා. ඒවා උප්පත්තිය මිනිස්සුට බිහිවන දේවල්. හැබැයි මේ ඌමනා කියන ඒවා එහෙම නෙවෙයි කාලයෙන් කාලයට මිනිසා තුළ නිර්මාණය කරන්න පුළුවන් දෙයක්. එහෙනම් දැන් ඔන්න ඌමනා තුළ දක්න ලැබෙන ලක්ෂණ කියන එක අපි කතා කරා. හරි. ඊළඟට අපි කතා කරනවා මිනිස් අවශ්‍යතා හා ඌමනා අතර සැසඳීම. දැන් අවශ්‍යතාවයක් ආහාර වුණාට ඌමනා තමයි බත්, පාන්, රොටි, ඉන්දියාප්ප, ආප්ප කියන ඒවා. ඒවා ඌමනා. ආහාර කියන අවශ්‍යතාවය සපුරා ගන්න තියෙන ක්‍රම. ඒවා තමයි ඌමනා කියන්නේ. දැන් ඇඳුම් පැළඳුම් ගත්තම අවශ්‍යතාවය. ඒවා සපුරා ගන්න තියෙන ටී-ෂර්ට්, ගවුම්, සරම්, බැනියම් කිරීම ඌමනා. ප්‍රවාහන කියන අවශ්‍යතාවය. කාර්, වෑන්, බස් රථ, ගුවන් යානා කියන එක මිනිස් ඌමනා වශයෙන් ගන්න පුළුවන්. හරි. ඊළඟට මිනිස් අවශ්‍යතා හා ඌමනා අතර වෙනස්කම්. හරි. මිනිස් අවශ්‍යතා කියන එක සීමිතයි. ඇයි මිනිස් අවශ්‍යතා කියන එක සීමිතයි කියන්නේ? අපිට අවශ්‍යතා 1 2 3 4 කියලා ගණන් කරන්න පුළුවන්. හැබැයි මිනිස් ඌමනා කියන එක සීමිත නෑ. ඒක අසීමිතයි. අපි තීරණය කරන ප්‍රමාණයට වඩා අපි හිතන ප්‍රමාණයට වඩා වැඩිපුර ප්‍රමාණයක් මිනිස් ඌමනා තියෙනවා. මිනිස් ඌමනා මෙපමණයි කියලා අපිට ගණනය කරන්න බෑ. මොකද නිතර මිනිසාගේ ඌමනා වර්ධනයක් වෙනවා. ඒ නිසා මිනිස් ඌමනා අසීමිතයි. මිනිස් අවශ්‍යතා සීමිතයි. ඊළඟට මිනිස් අවශ්‍යතා පොදුයි ඌමනා විවිධයි. අවශ්‍යතා පොදුයි කියන්නේ දැන් ආහාර කියන අවශ්‍යතාවය මේ රටේ සෑම කෙනෙකුටම තියෙනවා. එහෙනම් ඒක තියෙනවා නම් ඒක පොදු දෙයක්. ඌමනා විවිධයි කියන්නේ. එතකොට මේ ආහාරය සපුරා ගන්න කැමැති ක්‍රම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. අන්න ඒ නිසා තමයි කියන්නේ මිනිස් ඌමනා විවිධයි කියලා. අවශ්‍යතා පොදුයි ඌමනා විවිධයි. ඇයි ඌමනා විවිධයි කියන්නේ හේතුව? ඒ හේතුව තමයි අර ආහාර කියන අවශ්‍යතාවය සපුරා ගන්න කැමැති වන ක්‍රම ගත්තම ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. ඊළඟට මිනිසා තුළ ස්වභාවයෙන්ම ඇති වේ. මං කියවනේ අවශ්‍යතාව කියන එක ස්වභාවයෙන්ම ඇති වෙන්නේ. හොඳම නිදසුන තමයි පොඩි කාලේ ඉපදුනාම දරුවේ ඒ දරුවා කෑ ගහනවා කිරි ඉල්ලලා අම්මගේ. මව් කිරි ඉල්ලලා අම්මගේ කෑ ගහන දරුවා. එතකොට එයාට ඒක ස්වභාව ධර්මයෙන්ම බඩගින්න කියන එක ඇති කරලා. ටිකක් වයසට දරුවා දැන් පොඩි කාලෙන් පස්සේ ටිකක් ඇති දැඩි වෙලා උස්මහත් වෙලා එනකොට ඒ දරුවා හරි ආසාවක් ඇති කරනවා නැත්නම් ඒ දරුවට පොඩි කැමැත්තක් ඇති වෙනවා හැමෝටම ඒ සමාජයට ගැලපෙන පරිදි
ලස්සන ඇඳුම් පැළඳුම් අඳින්න. එහෙම නැත්නම් කිව්වොත් එහෙම ලස්සන නිවසක ජීවත් වෙන්න. එහෙම කිව්වොත් තව විදිහකට කිව්වොත් හොඳ ප්‍රවාහන මාධ්‍යයක් ගන්න. මේ වගේ පුද්ගලයාට ඒ වර්ධනයත් එක්ක ස්වභාවයෙන්ම මේ දේවල් ඔහුට ඇති වෙනවා. අපි ඒවා දකිනවා මිනිස් අවශ්‍යතා ස්වභාවයෙන්ම ඇති වෙන්නේ. දැන් බලන්න ඔයා කාටුත් කියලා නෙවෙයි ඔයාට බඩගින්න ඇති වෙනවා. බඩගින්න වට නිකම්ම ස්වභාවයෙන් ඇති වෙනවා. ඇඳුම් පැළඳුම් කියන එක ඔයාට අඳින්න ආසාවක් ඇති වෙනවා. නිවාසයක ජීවත් වෙන ආසාවක් ඇති වෙනවා. ඒතකොට මේවා ස්වභාවයෙන්ම ඔයාට ඇති වෙන්නේ. හැබැයි මේ විවිධ ප්‍රචාරණ ක්‍රම ඔස්සේ මිනිසා තුළ උවමනා නිර්මාණය කරනවා. ඒකට හොඳම නිදසුනක් තමයි දැන් කොකාකෝලා වගේ එකක් කොච්චර ශරීරයට අහිතකර වුණත් මිනිස්සුන්ට පරිභෝජනය හොඳයි කියලා ප්‍රචාරණය හරහා නිර්මාණයක් ඇති කරලා තියෙනවා. මිනිස්සු කොහෙට ගියත් කෑම එකක් කනකොට කොකාකෝලා එකක් බොන්න පුරුදු වෙනවා. අද ඒ කම්පැනි කවදාවත් අලාභ ලබන්නේ නැතුව ඉදිරියටම යනවා. නමුත් ඒක අහිතකරයි කියලා අපි පැහැදිලිව දන්න දෙයක්. හරි. ශරීරයට අහිතකර. ශරීරයට ඔය කොකාකෝලා විතරක් නෙවෙයි පැණි බීම ඔක්කොම අහිතකරයි. නමුත් තැඹිලි ගෙඩියක් බීලා අපිට ලබන ඒ ගුණත්වය කවදාවත් පැණි බීම එකක් බීලා ලබන්න බෑ. නමුත් අපි තැඹිලි විකුණන තැන පහු කරගෙන ගිහිල්ලා කඩේක නතර කරලා කොකාකෝලා එකක් හරි පෙප්සි එකක් හරි බීලා අපි යනවා. අර ශරීරයට හොඳ දේ පැත්තකට විසිකලා වස ටික ශරීරය දාගෙන අපි යනවා. ගිහිල්ලා අපි අහනවා ප්‍රතිශක්තිකරණය කොහොමද වැඩි කරගන්නේ කියලානේ. අද රටේ තියෙන කොරෝනා වෛරස් එකට අත්‍යවශ්‍යම සාධකේ ප්‍රතිශක්තිකරණයනේ. අර හොඳ දේ විසිකලා නරක දේ ශරීරයට දාගෙන අපි ඉල්ලනවා ශරීරයෙන් ප්‍රතිශක්තිකරණය. දැන් කවුද කියලා බලන්න තැඹිලි ගෙඩියක් බොන කෙනෙක්. මම නම් දැකලා නැහැ. ওই තැඹිලි විකුණන තැන්වල එතනින් පහු කරගෙන ගිහිල්ලා තේන පැණි බීම එකක් බීලා යනවා. කූල් එකක්ම බීලා යනවා. හරි ඉතින් ඔයාලට කූල් පැණි බීම බොන්න ඕන නම් ඔයා ගෙදරට ඔය තැඹිලි ගෙඩියක් ගෙනල්ලා කපලා තේන සීතකරණේ දාලා තියාගෙන යන වෙලාවකට අරන් යන්න. ඔයාලට කූල් බොන්න ඕන. මම නම් කියන්නේ ශරීරයට හිතකර දේවල් අපි දා ගන්න ඕනේ හැම වෙලාවකම. මොකද මේ ප්‍රචාරණය හරහා අපේ මනස සම්පූර්ණ වෙනස් කරනවා. ප්‍රචාරණය හරහා සම්පූර්ණ වෙනස් කළා වැරදි දේවල් පරිභෝජනයට අපි යොමු කරන්නේ. අපි ගත්තොත් එහෙම ගොඩාක් අපේ ශරීරයට අහිතකර දේවල් අපි මේ ප්‍රචාරණය තුලින් පාවිච්චි කරනවා. ඒක වැරදි. අපි පුළුවන් තරම් බලන්න ඕනේ හොඳ දේවල් අපේ පරිභෝජනය කරන්න. මොකද මේ ප්‍රචාරණය හරහා අපේ ආසාවන් හැම වෙලාවකම වෙනස් කරනවා කියලා මතක තියාගන්න. හොඳයි. පාස් පේපර් එකක් ප්‍රශ්න අංක 19. හරි. මේක කියන්නේ මිනිස් අවශ්‍යතා හා උවමනා අතර වෙනස පැහැදිලි කරන්න කියලා තමයි කියන්නේ. හරි අපි මිනිස් අවශ්‍යතා හා උවමනා අතර වෙනස පැහැදිලි කරමු. මේක පසුගිය විභාග ප්‍රශ්නයක්. ලියන්න මගෙත් එක්ක මේකට උත්තර. මිනිස් අවශ්‍යතා හා උවමනා අතර වෙනස පැහැදිලි කරන්න කියලා තියෙන්නේ. උත්තර ලියන්න. පුද්ගලයෙකු ලියන්න උත්තර මගෙත් එක්ක ජීවත් වීම සඳහා සපුරා ගත යුතු දෑ අවශ්‍යතා ලෙස සැලකේ. පුද්ගලයෙකු ජීවත් වීම සඳහා සපුරා ගත යුතු දෑ අවශ්‍යතා ලෙස සැලකේ. පුද්ගලයෙකු ජීවත් වීම සඳහා සපුරා ගත යුතු දෑ අවශ්‍යතා ලෙස සැලකේ. එතකොට උදාහරණ කියලා ලියන්න ආහාර. උදාහරණ ආහාර. ඊළඟ ලියා ගන්න මිනිස් අවශ්‍යතා සපුරා ගත හැකි විවිධ ස්වරූප උවමනා ලෙස සැලකේ. මිනිස් අවශ්‍යතා සපුරා ගත හැකි විවිධ ස්වරූප උවමනා ලෙස සැලකේ. එතකොට ඒක අපි ගත්තම ආහාර කියන්නේ අවශ්‍යතාවයක් නම් මේ විදියට උවමනා කියලා දාලා පෙන්වන්නේ. උවමනා කියලා දාලා බත් පාන් රොටි තුනක් තිබ්බනම් ඇති ඈ. අපි දේශීය මිනිස්සුනේ නේද? හරි. කළු වෙන්න පුළුවන්, සුදු වෙන්න පුළුවන්, අදහන ආගම් එකක් වෙන්න පුළුවන්, වෙනස් ආගම් අදහන්න පුළුවන්, ජීවත් වෙන තැන් වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපි ඔක්කොම මේ ලාංකිකයන් වශයෙන්
එක සංස්කෘතියකට සාමාන්‍ය ජීවත් වෙන. මේ සංස්කෘතික විවිධත්වයක් තියෙන සංස්කෘතික අතර ඒ විවිධත්වය අපි පිළිගන්න සූදානම් වෙන්න ඕනේ සමාජයේ ජීවත් වෙද්දී. කාගවත් සංස්කෘතියන් අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. සංස්කෘතිය අපි පිළිගන්න පුරුදු වෙන්නත් ඕනේ. ඒ වගේම තමයි අපි තේරුම් ගන්න ඕනේ අපි ලාංකිකයන් වශයෙන් සාමාන්‍ය බත් කියන දේවල් අපි කන දේවල්, පාන් කියන දේවල් අපි කනවා, රොටි කියන දේවල් අපි කනවා. ඒක සිංහල වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්, දෙමළ වෙන්න පුළුවන්, බර්ගර් වෙන්න පුළුවන්, තව වෙනත් ජාතියක් වෙන්න පුළුවන්. ලාංකිකවයි සාමාන්‍ය ජීවත් වෙනවනම් මේ ආහාර අවශ්‍යතාවය සම්බන්ධයෙන් එයාලා මේ වගේ ක්‍රමවලට කැමති. බත් පාන් රොටි ඒ නිසා පොදුවේ තුන ලිව්වම ඇති. හරි. දැන් Taman මේ එකකටවත් කැමති නැත්තම් තමන් කැමති එකක් තියෙනවා ඒකත් ලියා ගන්න මේක ඈ. ගිලා ලියා ගන්න. අවශ්‍යතා මේකට පස්සේ ලියා ගන්න. මේ දැන් අහන්නකෝ ඔයාලට මේකෙන් පල්ලෙහා ලියා ගන්න ඈ. ඉඩ ඇතිනේ මම වගේ නෙවෙයි ඔයාලට ඕන තරම් ඉඩ ඇති කියලා මම හිතනවා ඈ. ලියා ගන්න. අවශ්‍යතා සීමිත වන අතර උවමනා අසීමිත වේ. හරි. අවශ්‍යතා සීමිත වන අතර උවමනා අසීමිත වේ. හරි. තව පොයින්ට් එකක් ලියා ගන්න. මේවා ලියා ගන්න ඕනේ මේ කෑල්ලෙම කොහොම හරි ලියා ගන්න ඕනේ. අවශ්‍යතා සීමිත වන අතර උවමනා අසීමිත වේ. මේක පාස් පේපරයක් ඈ. මතක තියාගන්න පසුගිය විභාග ප්‍රශ්නයක්. අවශ්‍යතා පොදු වන අතර උවමනා විවිධ වේ. උවමනා විවිධ වේ. අවශ්‍යතා පොදු වන අතර උවමනා විවිධ වේ. මේකද එහා පිටුවේ ලියන්න පුළුවන්ද කියලා අහනවා. දැන් එහා පිටුව ගත්තම එහා පිටුවේ ලියන්න බෑනේ ඉඩ නැහැනේ. ඕන්න ඉතින් ලියා ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. එහා පිටුවට ගිහිල්ලා ඕන්න ලියන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මමත් දැන් ලියන්න හදන්නේ. හරි. ඊළඟට අවශ්‍යතා මතක තියාගන්න මේ ඔක්කොම උත්තර ලියන්න ඕනේ. ලකුණු ගන්නව නම් ලකුණු 4ක් ගන්න ඕනේ. මේ කියන ඔක්කොම ලියන්න ඕනේ. අවශ්‍යතා ස්වභාවයෙන්ම ඇතිවන අතර ස්වභාවයෙන් කියලා කියන්නේ નિરાයාසෙම නේ. අවශ්‍යතා ස්වභාවයෙන්ම ඇතිවන අතර උවමනා මිනිසා තුළ නිර්මාණය කළ හැක. නිර්මාණය කළ හැක. ඒ කියන්නේ අවශ්‍යතා ස්වභාවයෙන්ම ඇති වෙනවා. උවමනා කියන එක මිනිසා තුළ නිර්මාණය කරන්න පුළුවන්. හරි. ඊළඟට 20 වෙනි ප්‍රශ්නේ. 19 වෙනි ප්‍රශ්නෙට අපි උත්තර ලිව්වා. අපි යනවා දැන් 20 වෙනි ප්‍රශ්නෙට. හරි. මේ බලන්න මේ හදවතක් තියාගෙන මේ ආර්ට් එකක් මේ ආධ්‍යාත්මික දෙයක්. මේවා අපි කතා කරන්නේ නැහැ. මේවා මේ රූප රාමු වලින් පව පෙන්වන්නේ. දැන් මේවා තේරුම් ගන්න ඕනේ. මේ රූප රාමු දැක්ක ගමන් මේවා අපි කතා කරන්නේ නැහැ. මේවා කතා නොකරන අවශ්‍යතා සහ උවමනා. ඒ මානසික අවශ්‍යතා සහ උවමනා. හරි. දැන් අපි නිර්මාණශීලී ප්‍රශ්නයකට යනවා 20 වෙනි ප්‍රශ්නය. අවශ්‍යතා හා උවමනා අතර වෙනස්කම් දක්වන්න කියන එක. ඒක දක්වන්න කිව්ව ගමන් අපි පොඩ්ඩක් එක මේ විදිහට ටේබල් එකක් වශයෙන් ලියමු. අවශ්‍යතා කියලා එක පැත්තක ලියාගෙන මෙහෙම උවමනා කියලා තව පැත්තක දාගමු. දාගෙන අපි වෙනස්කම් ටික ලියමු. අවශ්‍යතා උවමනා කියලා මෙහෙම දෙපැත්තට බෙදාගෙන අපි වෙනස්කම් ලියමු. ඉකෝන් නැන් එකවුන්ටින් චන්දන බණ්ඩාර සිසිජි නුගේගොඩ සිසිජි ගම්පහ සමත් හොරණ ප්‍රථමයා තුලින් ඉදිරියටම. හරි දැන් වෙනස්කම් ටික අපි ලියමු. හරි. ජීවත් වීම සඳහා සපුරාගත යුතු දෑවේ. මේ පැත්තේ ලියන්න අවශ්‍යතා සපුරාගත හැකි විවිධ ස්වරූප වේ. වෙනස්කම් අවම වශයෙන් වෙනස්කම් දෙකක් ලියන්න ඕනේ. මම වෙනස්කම් 4ක්ම මෙතන දානවා. අවම වශයෙන් දෙකක් ලියන්න ඕනේ.
එතකොට දැන් අපිට ගන්න පුළුවන් එක එහෙම අවශ්‍යතා ගත්තම අවශ්‍යතා සම්බන්ධයෙන් ජීවත් වෙන්න සපුරාගත යුතු දෑ ඌණ පැත්තෙන් ලියන්න පුළුවන් අවශ්‍යතා සපුරාගත හැකි විවිධ ස්වරූප කියලා. ඊළඟ එක අවශ්‍යතා ගත්තම සීමිත වෙනවා. අවශ්‍යතා සීමිත වෙනවා. උවමනා ගත්තම උවමනා අසීමිත වෙනවා. උවමනා අසීමිත වෙනවා. අවශ්‍යතා සීමිතයි උවමනා අසීමිතයි. ඊළඟ අවශ්‍යතා ගත්තම අවශ්‍යතා පොදු වෙනවා. උවමනා ගත්තම උවමනා විවිධ වෙනවා. අවශ්‍යතා පොදුයි උවමනා විවිධයි. විවිධයි කියන්නේ පුද්ගලයන් පුද්ගලයාට වෙනස්. හරි. මෙතනදී මිනිසා තුල ස්වභාවයෙන්ම ඇති වේ. ඊළඟ එක තමයි උවමනා යටතේ ලියන්න මිනිසා තුල නිර්මාණය කළ හැක. මිනිසා තුළ නිර්මාණය කළ හැක. එතකොට මේ ප්‍රශ්නෙට විභාග ශාලාවේ ලකුණු කීයක්ද? ලකුණු 4යි. ලකුණු 4ක් දෙනවා. දැන් මේ බලන්න මේ තියෙන නිර්මාණශීලී ප්‍රශ්නයක්. මේ තියෙන පාස් පේපර් එකක්. එතකොට මේ පාස් පේපරේ ලකුණු 4ක් දීලා අහලා තියෙනවා. එතකොට මේ ප්‍රශ්නේ නැවත අහන්න පුළුවන් විදියක් තමයි මම මේ පෙන්නුවේ. මේ ලකුණු 4ක් දීලා ඇහුවේ මේ නැවත අහන්න පුළුවන් විදියක්. හරි. ලකුණු දෙකක් දීලා අහන අවස්ථාවක් තියෙනවා නැත්තේ නෑ ඉතින්. හරි. ඊළඟට බහුවර්ණ ප්‍රශ්නයක් 21 ආර්ථික විද්‍යා විශේෂ ශාස්ත්‍රයට ඍජුවම ඇතුළත් කළ නොහැක්කේ. ඒ කියන්නේ ආර්ථික විද්‍යා විශේෂ ශාස්ත්‍රයට ඇතුළත් වෙන්නේ නැත්තේ. හරි. ඔයාලා තනියම හොයන්න බලන්න. මේක නිර්මාණශීලී ප්‍රශ්නයක්. මොන අවශ්‍යතාවද ඇතුළත් කරන්නේ නැත්තේ? ආර්ථික අවශ්‍යතා ඇතුළත් කරනවා. සනීපාරක්ෂක අවශ්‍යතා කියන්නේ මොනවද? සනීපාරක්ෂක අවශ්‍යතා කියලා කියන්නේ අපේ සෞඛ්‍ය හා සම්බන්ධ අවශ්‍යතානේ. අපි ඒවා භාණ්ඩ හා සේවා මගින් සම්පූර්ණ කරගන්න ඕනේ. ඒ නිසා මේ අවශ්‍යතා ඇතුළත් කරනවා. අනිවාර්යෙන් භාණ්ඩයක් හෝ සේවාවක් මගින් සම්පූර්ණ කරගන්න බෑ. අධ්‍යාපනික අවශ්‍යතා. අධ්‍යාපනික අවශ්‍යතා භාණ්ඩ හා සේවා මගින් සම්පූර්ණ කරගන්න නැද්ද? පුළුවන්. මේ උගන්වන එක සේවාවක්නේ. ඒ ඔයාලා ඒකෙන්නේ සම්පූර්ණ කරගන්නේ. තේන්න භාණ්ඩයක් හෝ සේවාවක් මගින් ඒක සම්පූර්ණ කරගන්න. භාණ්ඩයක් හෝ සේවාවක් මගින් සපුරාගත හැකි අවශ්‍යතා. ඒතර ඇතුළත් කරන්නේ නැති ඍජුවම ඇතුළත් වෙන්නේ නැති අවශ්‍යතා මොනවාද? very good. ආධ්‍යාත්මික අවශ්‍යතා. මේ ආධ්‍යාත්මික අවශ්‍යතා වලට යන්නේ මොනවාද? ආදරය, සෙනෙහස, දයාව, කරුණාව. නේද? මේවනේ තියෙන්නේ. හරි. හරි. දැන් ඔන්න මේන් ටියුට් එක අපි ප්‍රධාන කොටස් ටික ඉගෙන ගත්තා. ඊළඟ අපේ මාතෘකාව තමයි හිඟකම. හිඟකම කියන මාතෘකාවට එන්න කලින් අපි තව ප්‍රශ්න කිහිපයකට උත්තර ලියන්න හදන්නේ. හරි. අපි ගමු අපේ MCQ ටියුට් එක ගමු. හැම කෙනෙක්ම MCQ නිබන්ධනේ ලෑස්ති කරගන්න. මෙන්න MCQ නිබන්ධනය. මේක ලෑස්ති කරගන්න හැම කෙනෙක්ම. හරි. අපි අල හිඟකම කියන තැනට එන්න ඉස්සලා ඉගෙන ගත්ත දේෙන් ප්‍රශ්න කරන්න තියෙන ගොඩක්. ලෑස්ති වෙන්න එකට. හරි. ඒකේ MCQ ටියුට් එකට දෙන්නේ. මේ බහුවර්ණ පොත. හරි. බහුවර්ණ පොතේ ප්‍රශ්න කීපයක් තියෙනවා කරන්න. මෙන්න තියෙන පහු ප්‍රශ්නය. ආර්ථික උවමනාවක් ලෙස හඳුනාගත හැක්කේ. ආර්ථික උවමනාවක් කියන්නේ ආර්ථික විද්‍යාවේ කතා කරන උවමනාවක්. ආර්මික කියලා තියෙන එක ආර්ථික කියන්නේ. ඒ කියන්නේ ආර්ථික විද්‍යාවේ කතා කරන. ආර්ථික විද්‍යාවේ සාකච්ඡා කරන. කියන්නේ මේ උත්තරේ ඇයි කියලා අපි හිතනට හේතු. හරි? ඒක තමයි බහුවර්ණ විවරණය කියලා කියන්නේ. දැන් බලන්න ආර්ථික උවමනාවක් ලෙස හඳුනාගත හැක්කේ. අපි ආර්ථික උවමනාවක් ලෙස හඳුනා ගන්න පුළුවන් වෙන්නේ භාණ්ඩ හා සේවා මගින් සපුරාගත හැකි උවමනා පමණයි. ඒතර උත්තරේ මෙතන රෝම ඉලක්කම් 4 කියලා පුරව ගන්න පුළුවන්. මෙහෙම උත්තරේ රෝම ඉලක්කම් 4 කියලා පුරව ගන්න පුළුවන්. ඒතර මේ බහුවර්ණ විවරණය තුල ලියා ගන්න මෙහෙම. ඇයි මේ උත්තරේ ලෙස ගත්තේ කියන එක. ලියා ගන්න ආර්ථික විද්‍යාවේ විෂය පතය වන්නේ
ආර්ථික විද්‍යාවේ විෂයපතය වන්නේ ලියාගන්න භාණ්ඩ හා සේවා මගින් සපුරාගත හැකි භෞතික උවමනා ඉටු කිර ගැනීමයි. එතකොට භාණ්ඩ හා සේවා මගින් සපුරා ගන්න හැකි උවමනා ඉටු කර ගැනීමයි. හරි, උත්තරේ 4. නිවැරදි පිළිතුර 4. හරි, ආර්ථික විද්‍යා විෂයපතේ වන්නේ භාණ්ඩ හා සේවා මගින් සපුරාගත හැකි භෞතික උවමනා ඉටු කර ගැනීම. හරි. ඊළඟ එක ප්‍රශ්නය, පහත දැක්වෙන අවශ්‍යතා හා උවමනා ආර්ථික විද්‍යාත්මක මියන්න කියන එක තියන්න කියලා හදා ගන්න. සාකච්ඡා කරන දෑ හා ආර්ථික විද්‍යාවේ සාකච්ඡා නොකරන දෑ නම් කරන්න. එතකොට දැන් පළවෙනි එක ආධාරය නෙවෙයි ආදරය. එතකොට අපි මේකේ ලියන්න ඕනේ ආර්ථික විද්‍යාවේ සාකච්ඡා කරනු ලැබේ, ආර්ථික විද්‍යාවේ සාකච්ඡා කරනු නොලැබේ. එහෙමයි ලියන්න ඕනේ. එතකොට දැන් පළවෙනි එක සාකච්ඡා කරනු නොලැබේ. ආර්ථික විද්‍යාව සාකච්ඡා කරන්නේ නැහැ. ආදරය කියන එක ඇයි ඒ? ඒක මානසික හා සමාජීය අවශ්‍යතාවයක්. ඒකයි හේතුව. කරුණාව සාකච්ඡා කරනු නොලැබේ. සාකච්ඡා කරනු නොලැබේ. සෙනෙහස සාකච්ඡා කරනු නොලැබේ. හරි. ජාතික ආරක්ෂාව. දැන් ජාතික ආරක්ෂාව ගත්තම අපි භාණ්ඩයක් හෝ සේවාවක් මගින් සපුරා ගන්නවනේ. දැන් පොලිසිය කියන සේවාවක් දෙනවා. ත්‍රිවිධ හමුදාව අපි ගත්තොත් එම ලංකාවේ ඉන්න යුද හමුදාව. ඒ කට්ටිය අපි ආරක්ෂාව සම්බන්ධයෙන් අපිට සේවාවක් දෙනවා. දැන් ඒ නිසා මෙතනදී ඒක ගන්න පුළුවන්. සාකච්ඡා කිරීමක් ලෙස ගන්න පුළුවන්. හැබැයි දැන් සමහර ආරක්ෂාවන් තියෙනවා අපි ඒක සේවාවක් ලෙස දකින්නේ නැහැ. දැන් උදාහරණයක් වශයෙන් Tamanගේ අම්මා තාත්තා Tamanට දෙන ආරක්ෂාව. අපි ඒක ආධ්‍යාත්මික දෙයක් නේ. දැන් අම්මා තාත්තාට ඔයා ගෙවීමක් කරන්නේ නැහැ නේ, ඔයාට ආරක්ෂාවක් දුන්නා කියලා. තේන්න. එතකොට ඒක මේ කොහෙන්වත් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. අම්මා තාත්තගේ ආදරය මුදල් දීලා කොහෙන්වත් ගන්න බෑ. අම්මා තාත්තගේ ආරක්ෂාව මුදල් දීලා කොහෙන්වත් ගන්න බෑ. හැබැයි මේ ජාතික ආරක්ෂාව කියන එක පුළුවන්. ජාතික ආරක්ෂාව කියලා කියන්නේ පොලිස් සේවාව. එතකොට මේවා අපිට මේ මුදල් ඒ ජාතික ආරක්ෂාව කියන්නේ පවත්වාගෙන යන මුදල් ගෙවලා තියෙනවා. අපි ඔක්කොම එකතු වෙලා ගෙවපු වක්‍ර බදු වලින් තමයි ওই සේවාවන් පවත්වාගෙන යන්නේ. අපි ඔක්කොම එකතු වෙලා ගෙවන ඍජු බදු වලින් තමයි ওই සේවාවන් පවත්වාගෙන යන්නේ. එතකොට ජාතික ආරක්ෂාව කියන එක සාකච්ඡා කරන්න පුළුවන්. මොකද ඒක පැහැදිලිවම සේවාවක් අපිට දෙන. හැබැයි දෙමෝපියන්ගෙන් ලැබෙන ආරක්ෂාව ඒ දෙමෝපියන්ගෙන් ලැබෙන ආරක්ෂාව තුල අපි මුදල් ගෙවීමක් නැහැ. ඒක අපිට වෙන කොහෙන්වත් මිලදී ගන්න බෑ. භාණ්ඩයක් නම් එතන නැත්තම් තව තැනකින් ගන්න පුළුවන් වෙන්න බෑ. හරි, දැන් ආදරේ කඩෙන් ගන්න බෑනේ. සෙනෙහස කරුණාව කඩෙන් ගන්න බෑනේ. දැන් ජාතික ආරක්ෂාව පුළුවන් අපිට පොලිසියට ගිහිල්ලා අපිට මේ සේවාව ගන්න පුළුවන්, ඉල්ලීමක් කරන්න පුළුවන්, මට කරදරයක් තියෙනවා මට ආරක්ෂාව දෙන්න කියලා. එතකොට එයාලා ආරක්ෂාව දෙනවා. එතකොට ඔයා එතනදී ඍජුවම එයාලට මුදල් ගෙවි නැති වුණාට ඔයා වක්‍රව එයාලට සල්ලි ගෙවලා තියෙනවා. ඔය සෑම කෙනෙකුටම අපේ ඍජු බදු සහ වක්‍ර බදු වලින් තමයි වැටුප් ගෙවන්නේ. පොලිසියේ ඉන්න හැම කෙනෙක්ම වැටුප් ලබන්නේ මහ ජනතාවගේ ඍජු සහ වක්‍ර බදු වලින්. ඒ වගේම සෑම රාජ්‍ය සේවකයෙක් වෙන්න පුළුවන්, වෙනම රාජ්‍ය ආයතන වෙන්න පුළුවන්. මේ ඔක්කොම පවත්වාගෙන යන්නේ රට තුල වෙසෙන පුද්ගලයන්ගේ ඍජු සහ වක්‍ර බදු වලින්. ඊට අමතරව පිටව රටවල් වල ගත්ත ණය වලිනුත් ඔය වැටුප් ගෙවාගෙන යනවා. නමුත් අවසාන වශයෙන් කියන්නේ රජයේ ආදායම් ලබන්නේ මිනිස්සුන්ගේ බදු ආදායම් වලින්. ඉතින් එතකොට ඒ වගේ තමයි ඔය හැමදේම පවත්වාගෙන යන්නේ. හරි. ඒ නිසා අපිට ජාතික ආරක්ෂාව වගේ දේවල් සාකච්ඡා කරන්න පුළුවන්. සාකච්ඡා කළ හැක. හැබැයි මේකේ මතක තියාගන්න ජාතික ආරක්ෂාව එහෙම වුණාට ආරක්ෂාව කියන සංකල්පය ගත්තම ඊට වඩා වෙනස් ඈ. කීර්තිනාමය
සාකච්ඡා කරන්නේ සාකච්ඡා කළ නොහැක. ප්‍රවාහනය සාකච්ඡා කළ හැක. අභිමානය සාකච්ඡා කළ නොහැක. දැන් ඔය ජාතික ආරක්ෂාව ගත්තම දැන් අපිට තව පුළුවන් ඔය අපි දන්නවා වෙනම සමහර තියෙනවා මේ ඔය ආරක්ෂාව අපිට සිකියුරිටි සර්විස් තියෙනවා. ඒ සිකියුරිටි සර්විස් වලින් අපිට ආරක්ෂාව ගන්න පුළුවන්. එතකොට අපි යාලට ගෙවීමක් කරලා ගන්න. එතකොට ඒවා සේවා මිලදී ගැනීම. දැන් මෙතන බලන්න. දැන් මෙතනත් එහෙමයි. මේ සේවාව ඔයාලා මිලදී අරන්. එතකොට මේවා ආර්ථික විද්‍යාවේ කතා කරනවා. ඒතර ආර්ථික විද්‍යාවේදී මුදල් ගෙවලා ගන්න සේවාවන් කතා කරනවා. භාණ්ඩ හා සේවා මගින් සපුරා ගන්නවා කියලා කියන්නේ අපි මේ මුදල් ගෙවලා ගන්න සේවාව. ආදරය කියන එක මුදල් ගෙවලා ගන්න නෑනේ. ඒ නිසා තමයි අපි කතා කරන්නේ නැත්තේ. ඒතර භෞතික අවශ්‍යතා කියන්නේ භාණ්ඩ හා සපුරා ගන්න පුළුවන් ඒවා. ඒවා පැහැදිලිව භාණ්ඩ හා සේවා මගින් සපුරා ගන්නවා නම් අපි යම් ගෙවීමක් කරලා තමයි ඒක සපුරා ගන්න. හරි. ගෞරවය සාකච්ඡා කළ නොහැක. දැන් කවුරු හරි වාට ගෞරව කරන එක සල්ලි දීලා කරගන්න බෑනේ. තේරෙනවද? යා හදවතින්ම වාට ගරු කරන්න ඕන. මේක ඉවරයි. දැන් ගන්න පාස් පේපර්ස් පොත. හරි දැන් බහුවර්ණ පොත හරි දැන් ගන්න පාස් පේපර්ස් පොත. පාස් පේපර්ස් පොත ගන්න. පසුගිය විභාග ප්‍රශ්න පොත. හරි 1980 ඉඳලා 2020 දක්වා තියෙන ප්‍රශ්න සහිත පොත. පාස් පේපර්ස් පොත ගන්න. හරි. පාස් පේපර්ස් පොතේ හරි මෙන්න මේ ප්‍රශ්නේ මම ගෙදරදී කරන්න කිව්වා. ඔයාලට මතක තියාගන්න ඔය දැන් අදම ඉන්න ළමයි ටියුට් එකේ මුල් හරිය මේ උගන්වපු මේ ටික මම කරන්න කියලා කිව්වා. එහෙම කවුරු හරි කෙනෙක් එහෙම ටික් එකක් දාලා නැත්නම් ඒ ටික දාගන්න මේ ටික මම කරන්න කියලා තින්නේ. මේකට අදාළව වීඩියෝස් දෙක දාලා තියෙනවා ඕනනම් මේ ටියුට් එකේ මුල් කොටස් වල උගන්වපු ටිකේ ගෲප් එකේ වීඩියෝස් ටික දාලා තියෙනවා. ඉදිරියේදී වීඩියෝස් දාන්නේ නැහැ. වීඩියෝ ක්ලාස් එක ඕන කට්ටිය අපිට මැසේජ් කරන්න ඕනේ. එතකොට තමයි ලින්ක් එක දෙන්නේ. හරි. මම තව පොඩි දෙයක් පෙන්නන්නම්. ඒක අපි කරා නේද? හරි. ඔන්න දැන් ඊළඟට දේ. හරි. හරි මේ ප්‍රශ්න බලන්න මේ ඔක්කොම අපි කරනවා. මේ හැම එකක්ම කරනවා. මේකට අපි උත්තර පත්‍රات එනවා. හරි මේ හැම ප්‍රශ්නයක්ම බලන්න මේ 85 82 ඊළඟට මේ ඒ වගේ ඉඳලා 2020 දක්වා මේ බලන්න 2020. එතකොට අපි ලේටස් පරණ ප්‍රශ්න සහ අලුත් ප්‍රශ්න ඔක්කොම ටික කරනවා. හරිද? මේ ඔයාලට පේනවා ඇති මේකේ 2020 ප්‍රශ්න මේ තියෙන්නේ. මේ 2020 ප්‍රශ්නේ. ඒ කියන්නේ අපි හැම වෙලාවකම අප්ඩේට් වෙලා ඒ ළඟම ප්‍රශ්න කරන දැන් උදාහරණ වශයෙන් 21 විභාගයට ළමයි ගියාම ඔයාලට මම පෙන්නනවා ඒ 2021 ප්‍රශ්න පත්‍රයේ එන ප්‍රශ්න අපේ ස්ටඩි පැක් එකේ තියෙනවා. ඒක තමයි මගේ මේක වගකීම. 2021 එක්සෑම් එකට එන ළමයිගේ ප්‍රශ්න පත්‍රයේ තියෙන ප්‍රශ්න ටික ඒ පාඩමට අදාළව මගේ ස්ටඩි පැක් එකේ තියෙනවා. මේක මම ගිය අවුරුද්දෙත් පෙන්නුවා. අනිවාර්යයෙන්ම තියෙන ඔයාලට මේ ස්ටඩි පැක් එකේ ටියුට් ටික බලලා යන එක විතරයි. මොකද ඒකෙන් තියෙන ප්‍රශ්න ටික සහ ඒකේ තියෙන නෝට් ටික තමයි වැදගත්. එච්චරයි. හරි. හොඳයි. දැන් එතකොට අපිට අදට අදාළ වැඩ ටික තමයි අවසන් වෙන්නේ. එහෙනම් සියලු දෙනාටම අයබෝවන්. ඉකෝන් නැන් එකවුන්ටෙන් චන්දන බණ්ඩාර සිසිජිනුගෙගොඩ සිසිජිගම් පහ සමත් හොරණ ප්‍රථමයා තුළින් ඉදිරියටම